හරි. ආයිබෝවන් හැමෝටම හැමෝම ආදරයෙන් පිළිගන්නවා අපේ ප්‍රශ්න පත්‍ර පන්තියට. මේක චූටි අපේ ප්‍රශ්න පත්‍ර පන්තිය. හරිද? මේක සෙමින එකක් නෙවෙයි. ඒ කියන්නේ හැම සතියෙම මේ වෙලාවට මේක තියෙනවා. මොකක්ද? ඔයාගේ ප්‍රශ්න පත්‍ර පන්තිය. අපි කලින් සතියේ දුන්න පේපර් එකක් ඔයාට ලියන්න පුළුවන්ද? ඔයා ලියලා තියෙන්නේ කොහොමද? ලියද්දි ඔයාගේ අතින් වෙච්ච අඩුපාඩු මොනවද කියලා අපි මෙතනදී කතා කරනවා. ඊට පස්සේ අපි මේ අඩුපාඩු හද වාර විභාගයේ දක්වාම යනවා. හරි. පළවෙනි වාරේ පේපර් දෙකක් විතර කරලා, දෙවෙනි වාරේ පේපර් දෙක තුනක් කරලා, තුන්වෙනි වාරේ පේපර් උත් කරලා තමයි අපි තුන්වෙනි වාරේ වාර විභාගේ තියෙන දවස් වෙනකොට ලෑස්ති වෙන්නේ. ඉස්කෝලේ පටන් ගනීද නැද්ද අපි දන්නේ නැහැ. ඒක හින්දානේ අපි ඔයාලට උදව්වක් විදියට මේක සම්පූර්ණයෙන්ම නොමිලේ කරන්නේ. හරි? හරි. හොඳයි. chat එක දාන්නේ කාටද? chat එක දාන්නේ අර නිරෝෂණ ගමගේ කියලා තියෙන එකට චූටි. හරිද? chat එක දාන්නේ නිරෝෂණ ගමගේ කියලා තියෙන එකට. නැත්තම් සර්ට ඔයාගේ chat එක පේන්නේ නැහැ. හරි? හොඳයි. ගන්නකො පේපරේ. ගමු මාත් ගන්නකො පේපර් එක. මාත් ගන්නම් පේපර් එක. මේ හරිය තිබ්බ අපේ පේපර් එක. මේ තියෙන්නේ. අපි පේපර් එකේ මේ ටික එදා කරා. මම ප්‍රශ්නේ අනිත් පැත්තට ගන්නම් පුතේ. ප්‍රශ්නේ අනිත් පැත්තට ගන්න කලින් බලන්න මේ සෙකන්ඩ් පාර්ට් එකේ කියලා තියෙන දේ. මේක අතිශය වැදගත් දෙයක් අපිට විභාගෙ ලියද්දී. මේ බලන්න පළමු ප්‍රශ්නය හා තවත් හතරක්. මොනවටද ලියන්න කියන්නේ? පළමු ප්‍රශ්නය හා තවත් හතරක්. ඒ කියන්නේ ඔක්කොම පහක්. එතකොට කාට හරි මොකක් හරි පාඩමක් අමතකයි කියලා හිතන්න. ඒකනේ අපි දන්නවන්නේ. අපි කොච්චර ලකීද කියලා අපි දන්නවනේ නේ. අපි දෙයක් පාඩම් කරන් ගියේ නැත්නම් ඒක අනිවාර්යෙන් විභාගෙට අහනවනේ. හැබැයි අපිට ඒක මග අරින්නත් විභාගෙම ක්‍රම තියෙනවා. සෙකන්ඩ් පේපර් එකේදී තෝරගන්න තියෙනවා. හැබැයි මෙන්න බලන්න තියෙන ප්‍රශ්නේ. මොකද්ද? පළමු ප්‍රශ්නයට හා කිව්වම පුතේ පළමු ප්‍රශ්නේ අනිවාර්යෙන් ලියලා ඉවර කරලා ඔය එක පස්සේ ලියන්න. හරි. අනිවාර්යෙන් විභාගේ ලියන ඉවරට ඔයා පළවෙනි පේපර් එක ලියන්න ඕනද නැද්ද? පේපර් එකේ පළවෙනි ප්‍රශ්නේ ලියන්න ඕනද නැද්ද? ලියන්න ඕන. හරි. අපි ඉතින් පළවෙනි ප්‍රශ්නේ ඉස්සෙල්ලා ගන්නවා. ප්‍රශ්න අහනවා හොඳ අවධානයෙන් ඉන්න. තෑගි දෙනවා අරන් යන්න බලන්න. මේ ගිය සතියේ නම් මගේ අතින් පොඩි ප්‍රශ්නයක් වුණා. මැසේජ් 400ක් මගේ අතින් කියවන්න කලින් ඩිලීට් වුණා. කවුරු හරි ඔයාගෙන් කෙනෙක් ඉන්නවා නම් චුටි මෙනිකේ මේ ප්‍රශ්නයක් මට දාපු මොකක් හරි දෙයක් දැනගන්න. මට මැසේජ් එකක් දාපු එක්ක දිනපු ටැග් එකට දාපු මැසේජ් එකක් කියන්නේ මැසේජ් එක ඩිලීට් වෙලා නැහැ රීඩ් වුණා ඔටෝ. එතකොට මට හොයාගන්න බෑනේ. ඔයා ආයෙසරයක් දැන් එපා. හරිද? දැන් එපා. හෙට උදේම දාන්න. මොකද දැන් පන්ති 3ක් යනවා මට දැන් හොයන්නත් බෑ. මේ වෙනකොට පන්ති පටන් ගත්ත වෙලෙන්ද මැසේජ් 500ක් විතර ඇවිල්ලා. හෙට උදේම දාන්න. අද රෑ මම ඔක්කොම බල්ල ඉවර කරනවානේ. එතකොට හෙට උදේ ෆ්‍රෙෂ් පිට ඒවා තියෙනවා හරි. අවියන් ඝනවස්තු සම්බන්ධයෙන් 8 ශ්‍රේණියේදී ගුරුතුමාගේ මඟ පෙන්වීම යටතේ ඔබ සිදු කරන ලද ක්‍රියාකාරකම සිහිපත් කරමින් දැන් ඔන්න ප්‍රශ්නයක් එනවා. දැන් හැම ඉස්කෝලේම ඔය ක්‍රියාකාරකම් කරනවද? සමහර ඉස්කෝලවල ඔය කියන කාලේ ඔය පාඩමට ගුරුවරයෙක් ඉඳලවත් නැහැ. එක්කෝ එදා ටීචර් පන්තියට එන්නේ නැතුව පැවරුමකින් කවර් කළා. හැබැයි පලාතෙන් හදන පේපරයක් වුණාම මේක හැමෝටම යනවා.
එතකොට මේ පළාතේ හැමෝම මේක කළාද? නෑ. එතකොට කොහොමද මේ වගේ එකකට උත්තර ලියන්නේ? අපි නෑ කියලා කියනවද? අපේ ඉස්කෝලේ නම් කරේ නෑ. වැඩේ ඉවරයි. ඇයි කියන්නේ? ක්‍රියාකාරකම සිහිපත් කරන්නනේ. මොලේ පාවිච්චි කරලා වැඩේ කරන්නයි තියෙන්නේ. මොලේ පාවිච්චි කරලා වැඩේ කරන්නයි තියෙන්නේ. හරි බලමු. ඔබ සකස් කළ මුහුණතක හැඩය සවිදි පංචාශ්‍රයක් වූ ඝන වස්තුවේ නම කුමක්ද? හා කියන්න. දැන් මතක් කරන්න ඕනේ. කියන්න. try කරන්න. කියන්න කියන්නේ chat එකට. මතකයි. සමහරුන්ට අද ක්ලියර් නැද්ද දන්නේ නැහැ. අද පේපර් එක පොඩ්ඩක් ක්ලියර් මදි. ඔයා ගාව පේපර් එක තියෙන හින්දා ලොකු ප්‍රශ්නයක් වෙන්නේ නැති වෙයි. හරි. මරු. ඔයා දන්නවා. මුහුණතක හැඩය සවිදි පංචාශ්‍රයක්. සවිදි කියන්නේ මැනික පාද දිගින් සමාන වෙච්ච කෝණ විශාලත්වයෙන් සමාන වෙච්ච මෙන්න මේ වගේ කෙනෙක්ටනේ. බලමු මට යාව පෙන්වන්න ඉන්නවද කියලා. මංගාව යාව ඉන්නවද බලමු. පංචාශ්‍රය අපිට පෙන්වන්න ඉන්නවද බලමු. මේ ඉන්නේ. හරි. මුහුණතක හැඩය මේ වගේ වෙච්ච පුතේ මේකේ පාද ඔක්කොම දිගින් සමානයි කෝණ ඔක්කොම විශාලත්වයෙන් සමානයි යන්න සවිදි පංචාශ්‍රයක්. මොකද්ද ඝන වස්තුව? ද්වාදස තලය පැති 10ක් තියෙන කෙනෙක්. පැති 10ක් තියෙන කෙනෙක්ට පැති කීයක් තියෙන කෙනෙක්ද ප්‍රශ්නයක්. ද්වාදස තලයේ පැති කීයද? 10යිද? ද්වාදස පැති 10ක් තියෙන කෙනෙක් නෙමෙයි. ද්වාදස කියන්නේ 12ක්. මතක තියාගන්න පැති 12ක් තියෙන කෙනෙක්. ඝන වස්තු වල මුහුණක් ගාන 9න්ම මතක තියාගන්න පුළුවන් අවස්ථා තියෙනවා. හරි. විංසති තලය, ද්වාදස තලය, අෂ්ට තලය. නේ? එහෙමනේ. හරි. 12යි. ඔන්න දැන් අපි දන්නවා පළවෙනි එකට උත්තරේ හරි. ඊට පස්සේ ඝන වස්තුවක දාර ශීර්ෂ හා මුහුණත් සංඛ්‍යාව සම්බන්ධව ස්විස් ජාතික ඔයිලර් ඉදිරිපත් කළ සූත්‍රය අපි යම් ඒ ස්විස් ජාතිකයා ඉදිරිපත් කරපු සූත්‍රය ගන්න. මොකක්ද එයා කිව්වේ? එයා කියනවා මෙහෙම මෙනික. එයා කියනවා ශිවන්‍යාගේ මූණේ දාර දෙකයි කියලා. සර් ශිවන්‍යාගේ ස්විස් වලද සර්? ශිවන්‍යාගේ ස්විස් වලද? නෑ මේ කියන්නේ ශිවන්‍යාගේ මූණේ තිබ්බ දාර ගැන නෙමෙයි. ශීර්ෂ දන මූණත් සමාන වෙනවා චූටි දාර ගානේ දෙකක් එකතු කරාම එන අගයට ශීර්ෂ සංඛ්‍යාවේ දැන් මේ ඔයිලර් කිව්වේ මේම ඕනෑම ඝන වස්තු. හරි. කියනවා ශීර්ෂ සහ මූණක් වල එකතුව සමාන වෙනවලු. දාර සංඛ්‍යාවට දෙකක් එකතු කරාම එන අගයට
කියලා ඔයලා කියනවා. ඝන වස්තුවක මේක ඔයාට කියන්න පුළුවන් මේ දැන් ශීමූ ඕනේ නැහැ දැන් දන්නවනේ. මේ තියන්නේ මේ තියන්නේ ශීර්ෂ ධන මුහුණත් සමානයි දාර ධන දෙක. ඉංග්‍රීසි අකුරු වලින් ලියපුවා හිටියද? ඉංග්‍රීසි අකුරු වලින් ලියපුවා හිටියද? ලකුණු දෙන හැටි මැනික අපි පස්සේ කියමු ඈ. හරිද? ලකුණු දෙන හැටි අපි පස්සේ කියමු. තාම ලකුණු දෙන්න තරම් අපි මට්ටමක නෑනේ චූටියෝ. ලකුණු දෙන තරම් මට්ටමක නෑනේ මැනික අපි තාම. අපි පස්සේ ලකුණු වලට යන්. හරි. V ධන F සමානයි E ධන 2යි. එහෙම එකකුත් තියෙනවා. ඕවට වඩා ඔයාට ලේසි ඔයිලර් දාන්න මොකද්ද? ශිවන්‍යගේ මූණේ දාන 2යි. හරි. ලකුණු දෙන විදිය අපි පස්සේ කතා කරමු. මොකද අපි එහෙමනේ ටක් ප්‍රැක්ටිස් කරලානේ එහෙමනේ. නිකන් ඔයා දැන් රේස් එකකට දුවන්න පුරුදු වෙන්න පටන් ගන්නවා. මීටර් 100 දුවන්න. ප්‍රැක්ටිස් කියපු දවසේම ඔයා කොච්චර වේගෙන් දුවනවද කියලා මැන රෙකෝඩ් එක ලියනවද? ඔයා ටිකක් වෝම් අප් කරලා දවසක් දෙකක් නේ දැන් ගැද්දලා දුවලා බලලා පස්සේනේ බලන්න. වෙලා වෙනකන්. හරි. ස්තුතියි අපේ පන්තිය සම්බන්ධයෙන් යාළුවන්ට කිව්වට 800 සීමාව පන්නලා ගියා. මේක ඔයාගේ පන්තිය. මේක ඔයාගේ පන්තිය. මගේ විතරක් නෙමෙයි. හරි. අපිට පුළුවන් grade 9 එක වගේම ලංකාවේ මම හිතන්නේ දැන්ට මම මේක තමයි ලංකාවේ ලොකුම ප්‍රශ්න පත්‍ර පන්තිය 8 වසරේ ළමයින්ට තියෙන. ඔයාලගේ උනන්දුව නියමයි යාළුවෝ එකතු වෙලා group හදලා යාළුවන්ට කියලා ඒ දුන්න සහයෝගය මරු. සමහරුන්ට අමතක වෙලා ඉඳලා අදත් group හදලා. හරි. අපි යන්කෝ ඊළඟ කතාවට. ඊට පස්සේ වෙන් කියනවා මොකද්ද? සවිදි අෂ්ටතලයක් සම්බන්ධයෙන් ඔයිලර් සූත්‍රය සත්‍ය බව. සවිදි අෂ්ටතලයක් සම්බන්ධයෙන් ඔයිලර් සූත්‍රය සත්‍ය බව. හරි. මම ලියනවා ඔයිලර් සූත්‍රය. මොකක්ද? මම ලියනවා ශීර්ෂ ධන මුහුණත් සමානයි දාර එකතු කිරීම 2යි. දැන් අපි දැනගෙන ඉන්න ඕන සවිදි අෂ්ටතලයක් නම් කීයද ශීර්ෂ කීයද මූණත් කීයද දාර කීයද 2 කියලා ඕනේ. මතක් කරගන්න. මතක් කරගන්න. शीर्ष कियद शीर्ष शीर्ष कियद 6යි මැනික දැන් මේක ඔප්පු කරන්න කිව්වාම මම මෙහෙම කරනවා හරිද මම ඒකෙදී පොඩි ට්‍රික් එකක් දානවා මම ඉතත් වඩිනවා මම මේකේ ලියනවා මෙතෙන්ට ලියනවා වාපෑ මෙතෙන්ට උඩින් ලියනවා දාපෑ වම් පැත්ත දකුණු පැත්ත කියලා මං වාපෑ කියලා ලියලා වම් පැත්තේ තියෙන්නේ ශීර්ෂ ධන මූණත් සමානයි ශීර්ෂ 6යි මූණත් 8යි එහෙමද ආයෙ බලන්න ඔව් 14යි දාපෑ මේක මම ඊළඟට යනවා දාපෑ ඔයා දන්නවා ඔයා මේ විදිහට ලියන්න පුරුදු වෙන්න දාපෑ තියෙන්නේ දාර එකතු කිරීම 2යි 12 එකතු කිරීම 2යි 14යි
14යි. චූටි දැන් ලියනවා මෙන්න මෙහෙම. හරිද? වාපෑ සමානයි වම් පැත්ත. මේ සමි සූත්‍රයේ වම් පැත්ත සමානයි දකුණු පැත්ත බැවින් ඉහත අගයන් ඔයිලර් සම්බන්ධයට ගැලපේ. දැන් ඔයාලට ඇති වෙන්න පුළුවන් ප්‍රශ්න සර් ඔහොම ලියන්නේ නැතුව අපි මෙතන ලියනවා 6 ධන 8යි 12 ධන 2යි 14 සමානයි 14යි කියලා සර් මම ලිව්වේ. මම දන්නවා. ඔයා ලිව්වේ දැන් දෙපැත්ත අරගෙන 14 සමානයි 14යි කියලා. ඔයා එහෙම නෙලිව්වේ 14 සමානයි 14 කියලා නෙමෙයි ලිව්වේ. හැබැයි පුතේ ඔයා දන්නවද? හරිද? 14 සමානයි 14 කියලා ලිව්වහම සමහර අවස්ථාවල ඕකේ ලකුණු දෙන්නේ නැහැ සමහර ගුරුවරු. මේ ක්‍රමේ තමයි මරු. ඔයා දැන් නේද? ඔයා නිදහසේ කාටුන් එකක් බලන්න නැතුව මේ ගෙදර වෙලා මල්ලිත් එක්ක හරි රංගිත් එක්ක හරි අයියත් එක්ක හරි රණ්ඩුවක් අල්ලන්න නැතුව මෙතෙන්ට ඇවිල්ලා වාඩි උනේ හොඳම දේ හරිම විදියට අරන් යන්නනේ චෝටි. හොඳම දේ හරිම විදියට අරන් යන්නනේ නේද? එහෙනම් හොඳ පැටියා වගේ මේක ඉගෙන ගන්න. මෙහෙම ලියන්න පුරුදු වෙන්න. වාපෑ දාපෑ මෙහෙම ලියන්න. මේක වැරදි දාන්න නැති වෙයි හැම ගුරුවරයෙක්ම. මේකට හැමෝම වැරදි දාන්න නැති වෙයි. හැබැයි මේක මරු. කවුරු හරි ඔයිලර් සම්බන්ධයට ගැලපෙනවද කියලා පෙන්වන්නේ ඔහොම. ලියමු. ලියන්න ඊළඟ කතා කරමු නේ ලියමු. ටෙලිග්‍රෑම් ගෲප් එකේ ලින්ක් එක ඔයාට ආපු මැසේජ් එකේ අන්තිමේටම තියෙනවා. ටෙලිග්‍රෑම් ගෲප් ඇඩ් වෙන අයට ටෙලිග්‍රෑම් එකට ඇඩ් වෙන්න පුළුවන්. අටසිය 25ක් හිටියා පන්තියේ 820 ගාණක් ඉන්නවා මරු. අපිත් එක්ක දැන් 1000කට වඩා ඉන්නවා. YouTube එකේ 400 ගාණක් බලලා තිබ්බා වීඩියෝ එක. සමහර පැටවෝ ඉන්නවා සිග්නල් නැහැනේ කට් වෙනවා. එහෙම වෙනවා. සමහරු මැසේජ් කියනවා සර් ඉන්න බෑ කට් වෙනවලු. මොකද කරන්නේ නේ? කමක් නැහැ. YouTube එකෙන් හරි අපි බලාගමුකෝ දැනට. හරිනේ. ලිව්වනේ? මේක ලියන්නේ YouTube link එක දාන්නම්. YouTube link එක දාන්නම් චූටි මොකද දන්නවද? YouTube link එකෙන් ඔයාට දැන් පන්තියට එන්න බැරි වෙච්ච දවසක් ආවොත් අපේ රෙකෝඩින් එනකන් ඉන්න ඕනේ නැහැ. සර් අනිවාර්යයෙන්ම බදාදා වෙනකොට දානවා. එතකොට ඔයාට පුළුවන් මම chat එකට දාන්නම්. ඔන්න ආවා. හරිද? ඔන්න ආවා link එක ආවා. ඒක සේව් කරගෙන තියාගන්න නැත්නම් දැන් ගිහිල්ලා subscribe කරගන්න ගානක් හදලා free වෙලාවක් හම්බුනහම අපෙන් අහහා ඉන්න ඕනේ notification එක එනවනේ. ඕන ඉතින් 9 වසර එකක් බලන්න පුළුවන් අපිට මේවා පුළුවන්ද
10ක බලන්නත් පුළුවන් අපිට මේවා පුළුවන්ද? හැමෝගෙම පේපර් ක්ලාස් එනවා ඒකට. 8 9 පේපර් ක්ලාස් එනවා 10 රිවිෂන් එනවා. එච්චරයි. හරි. අපි යන් ඊළඟට සවිදි අෂ්ටදලයක් මුහුණතක නිවැරදි හැඩය ඇඳෙහි නම ලියන්න. චූටි මොකද්ද චූටි මුහුණතක නිවැරදි හැඩය? සවිදි අෂ්ටදලයේ මුහුණතක නිවැරදි හැඩය තෑගි දෙන්න වැඩි වේගෙන් උත්තරේ නවි ටිකක් අමාරු එකක් අහලා තෑග්ගක් දෙන්න. ත්‍රිකෝණය කියලා විතරක් කියන්න එපා පැටියෝ. ත්‍රිකෝණය කියලා විතරක් කියන්න එපා. ඕකට අපිට ගන්න පුළුවන් චූටි. ඕකට අපිට ගන්න පුළුවන් හරිද? ඕකට අපිට ගන්න පුළුවන් සමපාද ත්‍රිකෝණය. සමපාද ත්‍රිකෝණය නැත්නම් සවිදි ත්‍රිකෝණය. සමපාද ත්‍රිකෝණය කියලා කියනවා කට්ටිය. එහෙම ඉතින් කිව්වේ නැතත් මෙහෙම කිව්වත් ඔය දෙකම එකයි ඈ. ඔය දෙකම එකයි. සවිදි ත්‍රිකෝණය කියලා කිව්වත් වැඩේ කොට. කොහොමද හරි මේක? මේ දෙකම හරි මේවා. නිකම්ම ත්‍රිකෝණය විතරක් ලිව්වොත් වැරදි දාන්න තියෙන ඉඩ වැඩි. හරිද? වැරදි දාන්න තියෙන ඉඩ වැඩි. වැරදි දාන්න තියෙන ඉඩ වැඩි හින්දා හරි පරිස්සම් වෙන්න උත්තර ලියද්දී හරි මේක ලියන්න උත්සාහ කරන්න. හරි මේක ලියන්න. හොඳයි. සමපාද ත්‍රිකෝණය නැත්නම් සවිදි ත්‍රිකෝණය මරු නියමයි. ඔයා ලියලා තියෙන්නේ. හරි. ඔබ අඳින ලද හැඩයේම මුහුණතක් ඇති වෙනත් ප්ලේටෝකට දෙකක්. ප්ලේටෝකට දෙකක් ගැන අහනවා. ප්ලේටෝකට සමහරුන්ගේ වැරදි උත්තර එනවා. මම මේ බලන් ඉන්නේ උත්තර දිහා. ඔබ ඇඳ හැඩයම කියන්නේ වස්තුව මොකද්ද? ඔබ ඇඳ හැඩේ මොකද්ද? ඔබ ඇඳේ මේ හැඩේ යන්නේ. ඔබට මතක නැද්ද ඔබ ඇඳ හැඩේ? මේ තියෙන්නේ ඔබ ඇඳ හැඩේ. මේ හැඩේ තියෙන දෙන්නේ එක අහන්නේ. මේ හැඩේ තියෙන දෙන්නේ එක අහන්නේ. සවිදි ආලියම් සවිදි චතුස්තලය. ආය සවිදි අනිත් කෙනා කවුද? මරු. නියම බුලට් ටිකකුත් ඉන්නවා. අමතක බබාලා සෙට් එකකුත් ඉන්නවා. හැමෝම හොඳ වෙමු. හැමෝම හොඳ ලකුණු වලට යමු. හාද? ඕවනම් මොනාද කියලා ඉන්න එපා වැඩ කරන්නේ. ආයි ඉස්කෝලේ පටන් අරන් කරනකන් ඉන්නේ ඈ අපි ඈ. අපි හොගාලා වැඩේ යනවා ඈ. ඔයාලා දන්නවද? ගණන් වලට බය වෙන්න ඕන. ලංකාවෙන් 100 දෙනෙක් අවුරුදු අපි ලංකාවේ ලක්ෂ 5ක් මේ සැරේ O level ලියනවා ලක්ෂ 5ක්. 5කටත් වැඩි 5,56,000ක් O level ලිව්වා. තමන් ඉගෙන ගත්ත විෂයන් 9ටම ලකුණු 75ට වඩා ගත්තේ පුතේ ළමයි 10,000 ගාණක්. ආසන්න වශයෙන් ගත්තොත් ලක්ෂ 5මාරක් ලියනකොට 10,000යි තමන් ඉගෙන ගත්ත ඔක්කොම විෂයන් වලට 75ට වඩා ගත්තේ. ජාතික අපරාධයක් නේ. අවුරුදු 11ක් උගන්වලා බැරි වුණානේ පුතේ ලකුණු 75ක් ගන්න. ගණන් වලත් එහෙමයි.
ලක්ෂ පහමාරක් විභාගයට ලිව්වාම ගණන් වලට ලකුණු 75 බන්නන්නේ ළමයි කීයක්ද 12000ක් විතර උපරිම 15000ක් අපි ගමු 20000ක් ගමු උතේ ලියන අයගෙන් හැම 100 දෙනෙක්ගෙන්ම 35ක් 40ක් විතර ගණන් ෆේල් වෙනවා 75 ගන්න. හැබැයි ඔයා හරියට වැඩ කරගෙන ගියොත් මේක මාර ලේසියි. ඔයා එක මතක තියාගන්න. ගණන් ගොඩක් අයට එපා වෙන්න ගන්නේ 7න් 8න්. 6ට එනකම් ගණන් මොනවද? 7න් 8න් ගණන් හොයාගත්තේ කවුද? ඒ විදිහට. උපා හොයාගත්තද මන් දන්නේ මේ ගණිතය කියන වශයෙන්. අන්න වර්ධින්න පටන් අරන්. එහෙම නෙමෙයි ගණිතේ මරු. ඔයා අඳුරන්නේ තීන්ද ඔයා යාට බය. දැන් මං උනත් පාරයිනේ ඉන්නවා. ඔයා හිතන්න ඔයා පාරයින කෙනෙකුට මම ඉන්නවා මෙහෙම. ඉන්නවද? ඔයාත් ඇවිල්ලා බලනවා. හරිද? ඔයා හිතන මේ අකාඩම් මාර දරුණු මිනිස්සෙක් කියලා ඔයා හිතනවා. හැබැයි මං කියන අහිංසකයිනේ. එහෙම නෑනේ. ඒකට චුට්ටක් කතා කරන්න ඕනනේ. චුට්ටක් කතා කරාමනේ ඔය තිබ්බ නේද? කොණ්ඩේ රැවුල තියෙන තරම් නපුරු නෑ කියලා පේනවනේ. ගණිතයත් ඒ වගේ. ඉගෙන ගන්න දන්නේ නැති වුණාම කේස් එක දානවා. හරි? අපි ඉගෙන ගමු ඈ. ඔය අමතක බබාලට කියන්නේ මේ ඒත් එකම. තව පොඩි පණිවිඩයක් දීලා ඉන්නද? අමතක වුණොත් කියන්න මේක අපරාධ වෙනවා. මේක තමයි පණිවිඩේ. ඔයාලා දන්න අයියලා හරි අක්කලා හරි කවුරු හරි මේ සැරේ ලියලා ගණන් වලට ෆේල් හරි S හරි C හරි තියෙනවා නම් ලබන සැරේ ඒකක් ගන්න හිතාගෙන ඉන්නවා නම් රිසල්ට් එක ගොඩ දා ගන්න හිතන් ඉන්නවා නම් මෙන්න මේ නම්බර් එකට ටග් ගාලා මෙසේජ් එකක් යවන්න කියන රිවිෂන් කියලා. මාස 5න් මුලින් ඉඳලා ඔක්කොම උගන්වලා ඉවර කරනවා කියලා කියන්න. මෙන්න මේකට ඔයා ලියා ගන්න ඕන නම් මේ නම්බරේ ලියා ගන්න පුතේ. ඉල්ලන කෙනෙක් හිටියොත් දෙන්න පුළුවන් නේ. රිවිෂන් කියලා මේකට මෙසේජ් එකක් දාන්න කියන්නේ. රිවිෂන් කියලා. හරිද? ෆේල් වෙච්ච ඒ කියන්නේ ලබන අවුරුද්දේ ලියන්න හිතාගෙන ඉන්නවා නම් කවුරු හරි. මාස 5කින් වැඩේ ඉවර කරනවා මේ බ්‍රහස්පතින්ද පටන් ගන්නවා. නොමිලේ නෙමෙයි. නොමිලේ ගන්න. හරි. දැන් ඔයාලා හිතන්නකො සර් නොමිලේ උගන්වනකොට මෙච්චර දඟලලා කෑ ගහලා උගන්වනවා නම් සල්ලි අරන් උගන්වනකොට කොහොම උගන්වනවද නැද්ද? ඒත් වෙනසක් නැහැ ඒත් මෙච්චරම තමයි. ආයි මීට වඩා බෙදලා නේද? අඩව් අල්ලන්නේ. ඔන්න අංකය කවුරු හරි දන්න කෙනෙක් ඉන්නවනම් මේකට දාන්න කියන බ්‍රහස්පතින්ද පටන් ගන්නවා. පටන් ගත්තාට පස්සේ ඉතින් වැඩක් නැහැ පහුවෙලා. ගෙදර ඉන්නවනම් O level fail ආච්චි කෙනෙක් හරි කමක් නැහැ. ඔන්න පටන් ගන්නවා ආච්චියේ ගිහිලා අහන්න ආච්චිගේ. ගොඩක් කාලෙකින් ගුටි කෑවේ නැහැනේ. ගොඩ දවසකින් ගුටි කෑවේ නැහැනේ. ගිහිලා ආච්චිට කියන්නකෝ O level fail නම් පන්ති යන්න පටන් ගන්න කියලා. හරි. මං කිව්වා කියන්න එපා. මන්නේ නේ ඕවට අන්න. නෑ. හරි. අහිංසක මාව ගාව ගන්න එපා ඕවට. හරිද? දාර ශීර්ෂ මූණත් සංඛ්‍යාව ඔයිලර් සූත්‍රයේ සමග නොගැලපෙන ඝන වස්තුවක්. අද තෑගි දෙන ප්‍රශ්නේ. තෑගි දෙන ප්‍රශ්නේ පළවෙනි එක. ඔයිලර් සූත්‍රයට ගැලපෙන්න නම් ඝන වස්තුවේ තිබිය යුතු ලක්ෂණය කියන්නේ. නිරෝෂණ ගමගේ කියන එකට දාන්න. තිබිය යුතු ලක්ෂණය. මාරු උත්තරය ආවා. පළවෙනිට උත්තරය දුන්නා සංජනා දෙව්මිනී. සංජනා දෙව්මිනී
සංජනා දෙව්මිනිදු අපි ලබන සතියේ ඉඳලා YouTube live යමු. ළමයි 1000ක් උන් නෑනේ චූටි දාමු. ලබන සතියේ YouTube live යමු. දෙකේම යමු. මාරු. එයා විතරයි දීලා තියෙන්නේ අනිත් අය දීලා නෑ. එක්කෙනෙක් දාර කියලා විතරක් දාලා දින උත්තරේ ගන්න බෑ. හරි. සංජනා දෙව්මිනිදුව පළවෙනි ජයග්‍රාහිකාව. හරි. හොඳයි. සුබ පැතුම්. පුතේ සරල දාර තියෙන්න ඕන. දාර නෙමෙයි. සරල දාර තියෙන්න ඕන. සරල දාර නැති ඝන වස්තු වලට ඔයිලර් ගැලපෙන්නේ නැහැ. අඩේ එහෙම එකක් දැන හිටියේ නෑනේ අපි. මතක තිබ්බේ නෑනේ එහෙම එකක්? නෑනේ? නෑ බොරු නම් කියන්නේ. සමහරු දැන හිටියා. සමහරු උත්තර දුන්නානේ. සරල දාර තියෙන්න ඕන මැනික. වක්‍ර දාර තිබ්බත් බෑ. කවුද වක්‍ර දාර? සිලින්ඩරේ ඉන්නේ වක්‍ර දාරනේ. එහෙමත් බෑ. හරි. උත්තරේ දුන්න පැටියා තමන්ට හම්බ වෙනවනේ ටැග්. ඒ ටැග් ඉල්ලලා මට හරි ආයතනෙට හරි මැසේජ් එකක් දාන්න. හරිද? අද දාන්න එපා. මම ටැග් විදියට රීලෝඩ් දෙන්නේ. මම රීලෝඩ් දෙන ඇප් එකේ ප්‍රශ්නයක්. ඊයේ යදයි වැඩ කරේ නෑ. හෙට වගේ වෙනකොට හරියයි කියලා කම්පැනි එකෙන් කිව්වා. කම්පැනි කතා කරමුකෝ හෙට වගේ වෙනකොට හරියයි කියලා. හෙට ඉල්ලන්නේ. අර ගිය සතිවල ටැග් හම්බෙන්න ආයෙ තිබ්බනම් එයාලත් අද ඉල්ලන්න එපා. දෙන්න බැරි වෙලා තිබ්බය. හෙට උදේම ඉල්ලන්න. මම ලිස්ට් එක ලියන්න දෙන්නම් ඉවර කරන්න. හරි? ඔන්න අපි කතා කරා ඝන වස්තු පාඩම. අලුත් දෙයක් ඉගෙන ගත්තද නැද්ද? මතක් වුණාද නැද්ද? ඝන වස්තු පාඩමේ මැනික අහන්න තියෙන ඔය වගේ ප්‍රශ්න. ගොඩක් ඒවා බලන්නේ මතකේ හොඳයිද කියලා. ඝන වස්තු වල. ලොකුවට ගණන් හදන්න පුළුවන්ද කියලා ඝන වස්තු පාඩමේ බලන්නේ. දැන් මේ අවුරුද්දේ කී දෙනෙක්ට ලකුණු අඩු වෙන්නේ නැද්ද කියලා ඔයා හිතන්නකෝ මේ ප්‍රශ්නේ අනිවාර්ය වුණාට පස්සේ. මේක අනිවාර්ය එකක් නේ. මේක අනිවාර්ය වුණාට පස්සේ නේද බුදු අම්මේ වෙලාවට මල් ලිව්වේ නැත්තේ. කොහේ එළිදිච්ච වෙලාවට මල් ලිව්වේ නැත්තේ. හරි. අපි අනවචූටි සංඛ්‍යා රටාවලට අපි ඉස්සෙල්ලා භාගයකට ලියලා යමු. මේ භාගය අරන් ඉමු එහාට. මේ සංඛ්‍යා රටා පාඩම 1 3 5 7 සංඛ්‍යා රටාවක් කියන්නේ පුතේ. හරි. යම් කිසි රීතියකට අනුව පෙළගස්වන ලද සංඛ්‍යාවලියක්. සංඛ්‍යා සමූහයක්. නීති නෙමෙයි. නීති කියන්නේ වෙනයි. නීති ගැඩුවොත් දඩ ගන්නවනේ. නීති ගැඩුවොත් හිරේ යන්න වෙනවා. ඒවා නීති. මේවා රීති. යම් කිසි රීතියකට අනුව පෙළගැස්සු මොනවද? සංඛ්‍යා වලියක්, සංඛ්‍යා සමූහයක්, සංඛ්‍යා රටාවක් කියනවා. 1 3 5 සංඛ්‍යා රටාවේ ඊළඟ පදේ කවුද? ඊළඟ පදේ කවුද? ඕවනම් ප්‍රශ්නද සර්? 1යි 3යි 5යි 7යි මේ යන්නේ මොකද්ද? ඔත්තේ සංඛ්‍යා රටාව. ඉහත රටාවේ සාධාරණ පදේ ලබා ගැනීමට වගුවේ හිස්තැන් පුරවන්න. තුන්වෙනි පදේ හොයන්නේ කොහොමද? පළවෙනි පදේ හොයන්නේ. පළවෙනි පදේ හොයන්න බලන්න චුටි කරලා තියෙන්නේ. එක ගුණ කරනවා දෙකෙන්. කොයි වෙලාවකවත් මෙතන වෙනස් වෙනවද? ඔතන වෙනස් වෙන්නේ නෑනේ. ඇයි? මේ එක් වරක් දෙක. දෙවරක් දෙක. තුන් වරක් දෙක. හතර වරක් දෙක. එහෙනම් මැනික එන්න ඕන මොකද්ද? එන්න ඕන මොකද්ද? 2 ඍණ 1යි. මෙතනදී
n ගුණ කිරීම 2 ඇයි මෙතන දැන් 4 නම් 4 3 නම් 3 n නම් n ගුණ කිරීම 2 අඩු කිරීම 1 සංඛ්‍යාව 3 වරක් 2 6යි 6න් එකක් 5යි 4 වරක් 2 8යි 8න් එකක් 7යි n දෙකෙන් 2යි n ඍණ 1 මැනික ඔතෙන්ට එන්නේ 2යි n ඍණ 1 සමහරුන්ට මතකයි කියලා දුන්නා කටපාඩමෙන් තිබ්බ දෙයක් ඕක ඔත්තේ සංඛ්‍යා රටාවේ සාධාරණ පදේ ඕක කියලා ඔතන මෙහෙම තිබ්බොත් එහෙම කැතයි යන්නේ එහෙම දැන් ලකුණු දෙන්නේ නැහනේ අපි පුරුදු වෙන්න මේ මෙහෙම දාන්න එපා n2 ඍණ 1 මොනවද අනේ ඔය එහෙම ලියන්න එපා පොඩ වැදගත් වෙන්නකෝ වැදගත්කමට මුල් තැනද වැදගත් තැනක මුල් තැනද මොකක්ද සීනියක් තියෙනවා එහෙම හරි ඇද වෙච්ච මූණ ආව කට්ටිය මූණ කෙලින් කරගන්න දැන් කරන පේපර් එකත් වස්තු කැටේ දැන් කරන පේපර් එක ඔයා ගාව නැත්තම් මෙන්න මේ අංකෙට මැසේජ් එකක් දාන්න වෙන එක පේපර් කියලා යාළුවෝ කොච්චර කිව්වත් අහන්නේ නැහැ නේ ඔය කියන දේ මේ ආයතනය මගේ ඇන්ටි පේපර් එවන්න කියලා ඇහුවොත් විනාඩි 15කින් විතරයි මිස් පේපර් එක එවන්න කියලා ඇහුවොත් විනාඩි 10කින් විතරයි අක්කේ පේපර් එවන්න කියලා ඇහුවොත් දැම්මම එයි එහෙම තමයි පේපර් එවීමේ ශීඝ්‍රතාවය තීරණය වෙන්නේ ඒකේ වේගය හරි ඉක්මනට පේපර් එවන අනේ අක්කේ පේපර් එක දෙන්න පුළුවන් සටත් කාලේ වෙනවා ඇන්ටිලා හරි ආසයිනි පුතේ අක්කේ කියනවනේ හරි හරි මේ බලන්න ඉහත සංඛ්‍යා රටාව යන්න චූටි හොඳ අවස්ථාවක් හරිද 45 වෙන්නේ කීවෙනි පදේද දැන් ඕක මම එදත් කතා කරා මම අදත් කතා කරනවා මේකේ මේක දැන් මම අයින් කරන්න නම්බර එක ලියාගත්තනේ 45 වෙන්නේ කීවෙනි පදේද පුතේ මේ ප්‍රශ්නේ දෙආකාරයක් තියෙනවා 45 වන්නේ කීවෙනි පදේද අහලා තියෙන එකනේ හරිද ඒකේ අහලා තියෙන එකනේ ඒකේ අහලා තියෙන්නේ එහෙම නැතුව පුතේ තව එකක් ගන්න පුළුවන් මොකද්ද එහෙම නැතුව අපෙන් අහන්න පුළුවන් තව එකක් කාටද මේ ප්‍රශ්නේ කියන්න පුළුවන් 45 වන්නේ කීවෙනි පදේද වෙනුවට අහන්න පුළුවන් අනිත් ප්‍රශ්නේ මොකද්ද අනිත් ප්‍රශ්නේ එච්චර බුද්ධිමත් වෙමු අපි ඕක වෙනුවට අහන්න පුළුවන් අනිත් ප්‍රශ්නේ මොකද්ද හරි උත්තරය ආවා 45 කීවෙනි පදේද කියලා අහලා තියෙන එක වෙනුවට 45 වන පදේ කුමක්ද ජනිත්මා චෙත්මිනි දෙවනි ජයග්‍රාහිකාව මිහිඳු පෙරේරා කවිෂ් සදේව් කුමාරසිරි තුන්දෙනෙකුට දිනම දුන්නා මේ පොඩි ප්‍රශ්නයක් තියෙනවා මැෂ් එක ඇවිල්ලා නේද පුතේ මම නාලා ඉන්නේ පුතේ මෙතන එළිය වැඩි හින්දා මැස්සෝ එන්නේ පප්පා ඇයි මෙතන වටේ මෙතන මම දවසක පෙන්නන්නම් ඔයාලට වීඩියෝ එකක් කරලා මෙතන තියෙන එලිගොඩ තොට ළඟ තොරණ වගේ ලංකාවේ ප්‍රසිද්ධම තොරණන්නේ තොට ළඟ තොරණ තොට කියන්නේ ඒ තොට නෙමෙයි තොට ළඟ ඒ තැන මෙතන දැන් තොට ළඟ තොරණ වගේ හැම තැනින්ම ලයිට් ගහලා හරි ඉතින් වටේ ඉන්න මැස්සොන්ට මේක දැක්කාම අඩේ හෙට විතරයි දවල් ඔක්කොම මෙතන මැනික මේකෙම අනිත් ප්‍රශ්නේ මොකක්ද දන්නවද
45 වන පදය 45 වන පදය දැන් ඔයා ඉගෙන ගන්න විභාගෙදී මේ පද දෙක ප්‍රශ්න දෙකම අහන්න පුළුවන්. අපිට පැටලෙන තැනක් කලබලේනි විභාගෙට ගියාම අම්මා එහෙන් කියලා ලෙවලා තියන්නේ අඩුවෙන් ලකුණු අරගෙන ගෙදර එන්න එපා. ප්‍රශ්න පත්‍ර පන්ති ඇව්වා. අච්චුවත කරණේවට ඇව්වා. තියෙන හැම එකටම ඇව්වා. ලකුණු දැන් ඉතින් ඕක මතක් වෙනවා දානවා දකින්න ගානේ ඕක මතක් වෙනවා. අද දවල්ට කන්න නැති වෙයිද? ළමා නිවාසික නතර වෙන්න වෙයිද? බයයි දැන් දකින්නේ 45 වන්නේ කීවෙනි පදේද? මොකක් හරි දැක්කයි දෙයට ලියනවා. දැක්ක දෙයට නෙමෙයි අහලා තියෙන දෙයට ලියන්න Tamanට වැරදියක් පේන්න පුළුවන්. මේක විශේෂයෙන්ම අපි පේපර් බලන හින්දා දන්නවා ළමයි වරද්දනවා. 45 වන්නේ කීවෙනි පදේද ඇහුවොත් 40 වෙනි පදේ තමයි ගොඩක් අය හදන්නේ. අපි බලමු 45 වන්නේ කීවෙනි පදේද? මැනික දැන් අපි මේක ගත්තා tn පොදු පදය 2n ඍණ 1යි. පොදු පදය 2n ඍණ 1යි. 45 වෙන්නේ මෙතෙන්ට දාන්න 45 2යි n ඍණ 1යි. දැන් සමීකරණ n ට ඈතින්ම ඉන්නේ දෙකද ඍණ එකද? n ට ඈතින්ම ඉන්නේ දෙකද ඍණ එකද? ඍණ එක. අපි පුතේ අයින් කරන්න එහෙමනේ. දැන් මට ඕනේ n. n තමයි පද ගාන. n තමයි පදේ කීයද කියලා එන්නේ. ඍණ එක ගන්නවා 45 ධන 1 සමානයි 2n. 46 සමානයි 2n. මට ඕනේ n මම දෙකෙන් බෙදනවා n සමානයි 23යි. n සමානයි 23යි. 23 වන පදය 45 කියන්නේ 23 වෙනි පදය. 45 වෙනි පදය ඇහුවොත් tn සමානයි 2n ඍණ 1. එතකොට දාන්නේ n වෙනුවට 45. මේක තමයි ගොඩක් අයට හදලා පුරුදු එක. දෙවරක් 45 බොඩ්මස්නේ ගුණ කරනවා මුලින් 89යි 89යි දාන්න එක. මම ආයෙ පැහැදිලි කරන්නම් දාගන්නකො ඒක. රිවිෂන් පන්තියට එන්න නම් පුතේ අයියලා අක්කලා ඉන්නවා මම මැසේජ් එකක් දාන්නම් ආයෙ ඔයාට. කට්ටිය එක ලියාගෙන නැහැ නේ මෙන්න මේ අංකෙට මට හරි කමක් නැහැ. රිවිෂන් කියලා මැසේජ් එකක් දාන්න. chat එකට එන ඕන අංකේ. ඒක ලේසියිනේ. ඕකට මැසේජ් එකක් දාන්න රිවිෂන් කියලා. පේපරේ නැති අයත් ඕකට තමයි දාන්න ඕන. තෑගි ගන්න හෙට උදේට දැන් තෑගි දිනන අය හෙට උදේට රැය එපා රැයට තව පන්ති දෙකක් තියෙනවා. හෙට උදේට ඔය මම දුන්නේ මොකක් හරි නම්බර එකකට මගේ කියලා ඔයා දැන් නම්බර තියෙනවනේ. ඔයාලා ඉන්න ගෲප් වල ඇඩ්මින් ඉන්නේ මම හරි ආයතනේ හරි ඉන්නවනේ. ඔය මම ලිව් එක හරි මගේ එක හරි මට හරි එයාට හරි දාන්න. ඊයේ දිනුවා. මට data ඕන. නැත්නම් මට credit ඕන. මෙන්න මගේ නම්බරේ. සමහර යෝන දිනුවා. මං අහනවා නම්බරේ එවන්න මොනවද ඕනේ වන්න. නම්බරේ එවනවා. එවන්න. ආයෙ මං අහනවා මොනවද? ඉතින් සතියක් විතර යනවා අපේ සංවාදී ඉවර වෙන්න. එක සැරේ වන්න. ඊයේ තරගේ මේකට මං කියලා දිනුවා. මගේ නම මේක. මගේ තෑග්ග දෙන්න. සිංහල රචනා ලියන්න පුරුදු වෙන්න. හරි. හොඳයි. අපි යනවා ඊළඟ ගානට වැඩි කර. ඊළඟට යනවා. හැබැයි මේ සතියේ වැඩි වුණා මදි වගේනේ. මම හිතුවේ අද 10 වෙලා YouTube live යන්න ලෑස්ති වෙලා ආවේ මම.
අද 1000ක් ඇවිල්ලා YouTube ලව යන්න වෙයි කියලා හිතාගෙන ආවේ. සමහරු ගිය සතියේ මට බොරු කරොත්තු දුන්නානේ. අපි සර් group හදලා යාළුවෝ දාන්නම් කියලා. සමහරු group හැදුවා. එයයි මායි ආයතනෙ විසුයි විතරයි. සමහරුන්ට group හදන්න අමතකත් වුණා. මේ සතියේ ඒක කරන්න. යාළුවෝ දෙන්නෙක් විතර ඇඩ් කරලා අමතක වෙච්ච අය ඊටුවා ඇඩ් කරගන්න ඈ. හරි. ඔන්න ගන්න. 1 3 5 7 සංඛ්‍යා රටාවේ මුල් පදයේ සිට පිළිවෙලින් පද 1 2 3 ආදී වශයෙන් එකතු කළ විට 1 3 5 7 ඉස්සෙල්ලාම මේක මම එකතු කරනවා පළවෙනිය විතරක්. මම දාන්නම් මේ පළවෙනිය විතරක්. පළවෙනිය විතරක් එකතු කරාම මට එන උත්තරේ මම ඒ පාඩින් දානවා 1යි. ඊට පස්සේ මම එකතු කරනවා දෙන්නම. ඔන්න මම දෙන්නට මෙහෙටින් ඉර ගැහුවා. ඒ දෙන්නම එකතු කරාම එන උත්තරේ මම දානවා මෙතනින් 4යි. ඊළඟට මම පාවිච්චි කරනවා තවත් පාඩක්. මම තුන් දෙනාම එකතු කරනවා. එතකොට මම එන උත්තරේ මම යටින් දානවා 9යි. දැන් ඔයා දන්නවා මට ඕන නම් මම තව අවස්ථාවක් අරගන්න අරගෙන මම තව ඉරක් ගන්නවා. 4ම එකතු කරාම එන උත්තරේ මම දානවා 16යි. හා මොකද්ද මේ සංඛ්‍යා රටාව? සංඛ්‍යා රටාව මේ ලිව්වා. සංඛ්‍යා රටාව කවුද? 1 4 9 16. ටික් 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 33ක් චූටි 33යි. 33යි තියන්නේ. මොනවද මේ? සමචතුරාර්ශ සංඛ්‍යා එහෙම නැත්නම් සමචතුරාර්ශ සංඛ්‍යා කියලා තිබ්බත් හරි. වර්ග සංඛ්‍යා කියලා තිබ්බත් හරි. අර සූටිම කාලේ විදියට හතරස් කියලා ලිව්වත් හරි ඒක ඉතින් ගන්න එපාය. සමචතුරාර්ශ සංඛ්‍යාත් හරි වර්ග සංඛ්‍යාත් හරි හතරස් සංඛ්‍යා වගේව ගන්න එපා දැන්. වැරදි දාන්න නැති වෙයි. ලියන්න එපා ඈ. මේක පුරුදු වෙන්න. ඔන්න කතාව. ඔව් මෙහෙම කිව්වත් හරි පූර්ණ වර්ග කිව්වත් හරි පූර්ණ වර්ගයක් කියන්නේ නික පූර්ණ සංඛ්‍යාවක් තවත් පූර්ණ සංඛ්‍යාවකින් ගුණ කරාම එන එක කියන්නේ වර්ග සංඛ්‍යා කියන්නේ මේ පූර්ණ වර්ග කියන එකම තමයි සාමාන්‍යයෙන් 7 දී 8 දී 9 දී අපි සාමාන්‍යයෙන් කියන්නේ වර්ග සංඛ්‍යා කියලා පාලේ පොත්වල තියෙන්නේ එහෙමයි. බලන්නකො මොන සංඛ්‍යා රටාවක් කියලා තියෙන්නේ කියලා. හරි. ගොඩ. වැඩේ ගොඩ. ඊට පස්සේ අපිට තියෙන්නේ හරි. අපි යාමු කාර්යද යන්නේ පරිමිතියක් හොයන්න. පරිමිතියක් හොයන්න. ඔයාට මතකද මෙනික මේ පරිමිතිය කියන වචනේ හරිම තේරුම? පරිමිතිය කියන වචනේ හරිම තේරුම මතකද ඔයාට? කියලා දුන්නා එක දවසක් සංවෘත තල රූපයක වටේ දිගේ එකතුව
සංවෘත තල රූපයක් ඒ කියන්නේ විවෘත නැති කෙනෙක් චෝටි සංවෘත තල රූපයක වටේ පැතිවල දිගේ එකතුව පරිවිදිය රූපේ එනපුවරුක රබර් බෑන්ඩ් ඔයා දන්නව නේද ඔයා දන්නවද චෝටි මේ මෙතන ගහපු ඉරම මෙතනින් කාලා තියෙන එකේ තේරුම මොකද්ද දිග සමානයි ඔයා දන්නවද දැන් මෙහෙම එකක් තිබිලා මොකක් හරි තිබ්බ කියන්නකෝ ඉරි දෙක තියෙන අයගේ දිග සමානයි තනීර නම් ඒ දෙන්නගේ දිග සමානයි තුනේ තව දෙන්නෙක් හිටියා නම් එයාලා දෙන්නගේ දිග සමානයි එහෙමයි හරි දැන් ඔන්න නොදන්න જાති මම මේ උගන්වන්නේ ඔයා ඉපදිච්ච ගමන් අටට ආවේ 6 හිටියේ නේ 7 හිටියේ නේ ඉපදිච්ච ගමන් 8ට ආවේ කියලා. හැබැයි චූටි ඔයා මතක තියාගන්න මම එදත් ඉල්ලීමක් කරා මේ පන්තියේදී ඔයාට පාඩම මතක් වෙනවා විතරයිනේ. ඒකින්ද ඔයා ඔයාගේ කලින් සර්ගේ පන්තිය නතර කරන්න එපා. ඔයා දැන්ට යනවනේ සර් කෙනෙක්ගේ අච්චුපත කරන පන්තියකට ඒකනේ පාඩම් ටික පිළිවෙලට යන්නේ. ඒක ඕන. ඒක නතර කරන්න එපා මේ පන්තිය දුන්නා කියලා ඈ. ඔයා ඒ සර්ගේ පන්තියට යන්න. හරි? අපි මේකට එන්න. මේක පුතේ දන්සැලනේ. මේක දන්සැල. හෝටල් වලිනුත් කන්න දන්සැලටත් එන්න. හරි. හරි. මොකද සමහර අම්මලා හිතාගෙන ඉන්නවා ඔයාලට කියයි අම්මා ගණන් පන්තියකට යනවා කියලා අම්මට පැහැදිලිව කියන්නේ දැන් ඔයාලා සමහරවිට අම්මලා දන්නේ නැතුව ඉතින් අම්මලා කියනවා වැඩිපුර වැඩ කරන්න ඕනේ නැහැ පුතේ ගණන් පන්ති එකට ගියාම ඇති. මේක ප්‍රශ්න පත්‍රය අම්මට ඒක කියන්නේ. ඔය අර පන්තියට යන්න. නැත්තම් ඒ සර් නේද? මා හොයාගෙන අපේ ගෙදරත් තියෙනවා. හරි. පරිමිතිය කියන්නේ P මෙයා 10යි නම් මෙනික මෙයාත් 10යි. 10 ධන 8 28යි cm. පරිමිතිය වෙනස් නොවන පරිදි ඇන 4ක රබර් බෑන්ඩ් යෙදීමෙන් සමචතුරස්‍රයක් සකස් කළ හැකි බව රවිදු පවසයි. ඇත්තද රවිදු? බලමු. රවිදු කියනවා එන ගහන්නලු 4ක්. මේ එන වල පරතර සමානයිලු. රවිදු කියනවා එන ගහන්නලු 4ක්. ඔන්න ඔයා ගැහුවා. දැන් කියනවා මේ වගේ දිග සමානයිලු. මේ රබර් බෑන්ඩ් එක දාලා තියෙන්නේ මෙහෙම. විසියට සමාන කෑලි වලට බෙදෙන්න පුළුවන් නේ? ඔව්නේ. පුළුවන් නේ? සමාන කෑලි 4කට බෙදෙන්න පුළුවන්. ඔව්. 7ක් සෙන්ටිමීටර්. හරි. ඒකකක් දාන්න පුරුදු වෙන්න. ඒකකක් දාන්න. ඒකක හරියට ලියන්න නැතුව ප්ලේන් වට පවා කඩන් වැටලා තියනවා දන්නවද? ප්ලේන් එකකුත් කඩන් වැටලා තියනවා ඒකක ලියන්න නැතුව. හරි. හරි. ලිව්වනේ. ඕනේ. එහෙනම් සූටි අපි යන් මේ ගානට එයාගේ දිගෙන් චුට්ටක් මගේ අතින් කැපිලා අපි ඒක අරන් යමු. අපි ඒක අරන් යමුද? අනේ එයා කැපිලා නේ. එයා කැපිලා නේ මේක. දැන් කියනවා රිබන් පටියක් දානවලු.
චූටි දාන්නේ ඉදිරිපස ධාරේ ඈ ඉදිරිපස ධාරේ කොහොමද චූටි වගේ ඉදිරිපස ධාරේ අපි ගහමු මෙයාට කොහොමද දැන් මේක ඉදිරිපස ධාරේ කොහොමද මේක ඉදිරිපස ධාරේ මේ තියෙන්නේ ඒක ඇඳුන්නේ නැහැ. ඒ අයියේ ඇඳුන්නේ නැත්තේ. කවුරු හරි කුමන්ත්‍රණයක් කරා මොකක් හරි. ඇයි ඒ වෙන්න බැහැ. කවුරු හරි කුමන්ත්‍රණයක් කළා. වෙන්න වෙනවා. හරි. මොකක් හරි වුණානේ හරි. පුතේ මෙන්න ධාරය දැන් කීයක්ද? කෑලි කීයක්ද? කෑලි කීයක්ද? 1 2 3 4 5 6 7යි. ඉදිරිපස ධාරයේ දිගේ මේ මට පොඩි ප්‍රශ්නයක් තියෙනවා. මේ යටත් රිබන් දායිද? නෑ නේ. ඕකේ යට රිබන් දාන්නේ නෑ නේ කවුරුත්. හරි. 1 2 3 4 5 6 7යි. සෙන්ටිමීටර් 50 ඒවා. ඒකේ ප්‍රශ්නයක් නෑ. සමානයි කීයද 350යි සෙන්ටිමීටර් අපෙන් කියන්නේ මීටර් මොකක්ද වුණා සමානයි 3.5යි मीटर කවුද කුමන් 3.5යි බිඳුව තිබ්බත් කමක් නැහැ. ඔයා නේද? ඔයා නේද ඒක කරේ? ඔයා තමයිනේ. ඔයා නේද? අන්න අරය තමයි කරේ වැඩේ. හැක් කරලාලු. ඕවනේ ළමයි හිතන් ඉන්නේ යාලා හැකර්ලා කියලා. හැක් කරනවා කියන්නේ මොකක්ද දන්නේ නැහැ. මේ මම හැකර් කෙනෙක් ඈ. හැක් කරනවා කියන්නේ මොකක්ද? හැකර්ලා මොනවද කරන්නේ? ඒ වගේ නෑ මම හැකර් කෙනෙක් ඈ. කොහොම हैकर प्रहार हैकर नहीं हैकर रैली नहीं हैकर रैली අපි යන්නේ ඊළඟාට වෙලා තියෙනවනේ අපිට තියෙනවා අපි මේ ගාන වැදගෙන යන් දැනුත් තුනක් තව ප්‍රශ්නයක් ඇදෙන්නේ මම චුට්ටක් මේක අකුලලා දිගහැරලා බලන්න. ඊට කලින් මේ නඩුව සම්බන්ධයෙන් අපි පැමිණිල්ලක් ගමු උසාවි දාලා එමු. මට මෙහෙම එකක් මීට කලින් වෙලා නැහැ.
ඇත්තටම කලේ නෑලු. අනේ විහිළුවට කිව්වේ ඔයාලා කරේ නෑ කියලා දන්නවා. සමහරු කියනවා නේ ඇත්තටම කරේ නෑලු. මගේ මූණ දිහා බලාගෙන අම්මේ කිව්වේ. අම්මේ මගේ මූණ දිහා බලන් අන්න සර් අරක කිව්වේ. කෑ ගන්නවන්න. චුට්ටකින් චුටි මම මේ ක්ලෝස් කරලා ආරම්භ බලන්න ඈ. ස්ටක් වෙනවා වගේ සීන් එකක් තියෙන්නේ නේද? අපි ගමු. එන්න මේක තමයි අසගේ software එක. අපි පේපරේ හොයන් යමු. මෙන්න මේ නේද තිබ්බේ. මේනේ. අග්ගාලා ඉන්න අපිට පරක් වෙනවා. පිටදා වැඩ ගොඩක් තියෙනවා. නේද? හැබැයි ආයෙ වුණොත් නම් මම අඬනවා ඈ. ඊට පස්සේ ඉතින් ආයෙ නලව ගන්න හම්බෙන්නේ අඬනවා හොඳටම අඬ තමයි නතර කරන්නේ මේක. හරි. ප්‍රතිමුඛ කෝණ යුගලයක්. ප්‍රතිමුඛ මූණට මූණ තියාගෙන ඉන්න හොටට හොට තියාගෙන ඉන්න ඒවා ප්‍රතිමුඛ බලමු. මේකේ ප්‍රතිමුඛ කෝණ යුගල කීයක් ඉන්නවද? මට පේන්න ඉන්නවා ජෝඩු දෙකක්. මම ජෝඩු දෙකම කියන්නම් චෝටි. මං ජෝඩු දෙකම කියන්නම්. එකක් තමයි මෙන්න මේකට මෙන්න මේක. ඒක උඩ දකින්න අමාරු එකක්. CBF අර කොනේ අකුරක් තිබෙන්නේ නැද්ද අපිට? D අකුර තිබිලා නේ. D අකුර තිබිලා. CBF කෝණය කියන්නේ මෙතනින් දානවා හා DBE මේ දෙපැත්තේ අකුරු දෙන්න මාරු වෙලා තිබ්බට කමන්නේ. හැබැයි තොප්පිය තියෙන්න ඕන බීට. ඒ වගේම අපිට කියන්න පුළුවන් චුටි මේ දෙකක්. ඔයාලා වැඩිපුර අය කියන්නේ නැත්තේ ඕක. CDE හා DBF දැන් FBD කියලා ලියුවට කමන්නේ නැහැ. දෙපැත්තේ අකුරු දෙක මාරු වුණාට කමන්නේ නැහැ. හැබැයි මැදේ කෙනා මාරු වෙන්නත් බෑ, තොප්පිය නැති වෙන්නත් බෑ. තොප්පිය නැති වුණොත් කෝණය කියලා අගින් ලියන්න ඕන. මේ මම කියන්නේ මේ DBE අරන් DBE කෝණය කියලා වචනේ මෙහෙම ලියුවත් හරියි. ඒ වගේම අහන්න විදියක් නෑ දැන් ලියලා පෙන්නන්න කියලා මේ කෝණය කියලා ඔහොමත් කියනවා. මේවා ඇරෙන්න වෙන ඒවා තියනවද? මේවා ඇරෙන්න වෙන ඒවා තියනවද? උදව් කරන්න කවුරුත් නැද්ද? මැස්සෝ දෙන්නෙක් නම් වටේ පියාම කරදර කරනවා. මම සත්තු මරන්නේ නෑනේ. මම කල්පනා කරා කොහොමද මේ මැස්සොන්ට කරන්නේ? ගෙනාව මෙහි උකුලක්. ඇත්තටම පෙන්නන්නද? වෙච්ච වැඩේ ඊට පස්සේ කියන්නම් ඔයා ඔක ලියන්නකෝ.
මේ තියෙන්නේ මැස්සෝ අල්ලන උකුලක්. බලලා දැකලා ඇති. මේක කැරගෙනවා මේකට ඉතින් තියන්න ඕන ඔය කරවල කෑල්ලක් හරි මොකක් හරි තියන්න ඕන. මැස්ස පියාඹනවා මැරෙන්නේ නැහැ. මේක මේ ඇතුළට එකතු වෙනවා යාළුවා. මම දැන් ගෙනල්ලා පොඩි මස් කෑල්ලක් මාළු කෑල්ලක් මේකෙන් ගාලා තිබ්බා. ඉස්සෙල්ලාම මැස්ස දෙන්නේ කහුණා. මරු. ටිකකින් වැඩිපුරම අහුනේ වෙන જાතියක් කියන කෙනාට තෑග්ගක් දෙනවා ඊළඟට. කවුද අහුවෙන්නේ නැත්තේ කියලා. ඔන්න ගණන් වලින් නැතුව ප්‍රශ්නයක් අහනවා. හරි. ගොඩාක් අය උත්තරේ දුන්නා. ඉස්සෙල්ලාම දුන්න කෙනාට විතරක් තෑග්ග දෙනවා. අදීෂ එදත් දිනුවා හැබැයි. අදීෂ තමයි මුලින්ම කිව්වේ. ඊට පස්සේ කිව්වා විදත්. අදීෂයි විදතුයි දෙන්න තමයි මුලින්ම කිව්වේ ගොඩාක් අයට දෙන්න බෑ. මම හිතුවට වඩා ඔයාලා දක්ෂයිනේ. කවුද? අනේ බලද්දි ටිකකින් වටේ විදේ ඉන්න භූමි ඔක්කොම ඒකේ පිරিলা. මේක ගෙනලා මේසෙ උඩින් තියාගත්ත ඉතින් කිට්ටුවට නෑ වහුවෙන්නේ. දැන් ඒ උගල අසාර්ථක. හරි. බලන්න පුතේ අහිංසක අපිටමනේ කූඹිත් කරදර කරන්නේ. ඒක ඉඩ තියනවනේ තව ලියන්න. තව තියනවනේ. හරි. දැන් අපි අර ටික අයින් කරමු. මේක වැඩක් නෑ නේ අපිට. මේ පැත්තෙන් වාට පුරුදු වෙන්න මම කිව්වේ ඈ. දෙවැනි එක. DBF ගේ අගය. DBF ගේ අගය. DBF ගේ අගය. පුතේ ඔයා දන්නවා ප්‍රතිමුඛ කෝණ විශාලත්වයෙන් සමානයි. ඒකේ ඉඳ DBF කීයද? ප්‍රතිමුඛ කෝණ විශාලත්වයෙන් සමානයි අංශක 40යි. අනුපූරක කෝණ යුගලයක්. අනුපූරක එකතුවෙන් 90 වෙන දෙන්නෙක්. මේ ඉන්නේ එක ළඟ දැන් සහෝදරයෝ දෙන්නා වගේ. කවුද? ABF DBF. ABF හා DBF. එහෙම නැත්නම් ABF හා CBE. චූටි එහෙම කියන්නේ ඒක හා මේක කියලා කියන්නේ. chat එක වැහුවේ චූටි උත්තර ගොඩක් ආවට පස්සේ වහන්න කලින් ආපු අයටවත් තෑගි දෙන්න බැරුණා 10 දෙනෙක් විතර දාලා. සර්ට් එතකොට වෙන රස්සාවක් කරන්න වෙනවා රීලෝඩ් දාන්න. තාම උත්තර නම මදුරුවරු. හරි නේද? මෙතන දාලා නැහැ නේ. තොප්පිය දාලා නැහැ. ඊට පස්සේ මේ දෙන්නා බද්ධ කෝණ යුගලයක් වේද ABF ABD. අපි බලමු ABF ABD බද්ධ කෝණ යුගලයක් වේද ABF. මෙන්න මෙයයි මම මේක ඕන වෙනම ගන්නවා රූපය. මම අර කලින් ලකුණු කරපුවා අයින් කරනවා පියෝඩි පැහැදිලි වෙන්න. හරි. එකක් කියනවා ABF. මේ ඉන්නේ ABF. මේක හා ඊට පස්සේ මම කියනවා අනිත් එක මොකද්ද? ABD. වෙනවද නැද්ද?
බලන්න කොච්චරයි වැරදියට උත්තරේ දෙනවද කියලා චූටි. භාගයට භාගයක් වැරදි උත්තරේ දෙන්නේ වෙනික. භාගයට භාගයක් වැරදි උත්තරේ දෙන්නේ නැත. චූටි මේකෙදි පොදු බාහුවක් තියෙන්න ඕන. පොදු ශීර්ෂයක් තියෙන්න ඕන. ගොඩ B තමයි පොදු ශීර්ෂය. පොදු බාහුවකුත් තියෙනවා AB තමයි පොදු බාහුව. මේ කෝණ දෙකටම අයිති බාහුව AB නෙමෙයිද? මේ කෝණ දෙකටම අයිති බාහුව AB නෙමෙයිද? AB. උතේ මතක තියාගන්න බද්ධ කෝණ යුගලයක් වෙනවා නම් පොදු බාහුව දෙපස කෝණ පිහිටන්න ඕන. පොදු බාහුව දෙපස. මෙයා පොදු බාහුව වුණා නම් ගොඩ. මේක බද්ධ කෝණ නෙමෙයි. පොදු බාහුව දෙපස. හේතුව ඇයි? පොදු බාහුව දෙපස පිහිටන කෝණ නොවීම. පොදු බාහුව දෙපස පිහිටන කෝණ නොවීම ලියා ගන්න. ලියවෙන්න එපා. පොලිසිය යනවා. හරි මාරු. පොදු බාහුව දෙපස පිහිටන කෝණ නොවීම. අවසාන වශයෙන් මේක අහලා තියෙනවා මේ x ගේ අගය. මම මේ කපාගෙන මෙතෙන් මෙන්නම් අරගෙන චූටි. එන්න මේකනේ. ඒක ආයතන හොයා ගන්න බෑ. x ගේ අගය 2x ධන 4x කීයද? 2x ධන 4x කීයද? 180යි. ඇයි මේනික සරල රේඛාවක් උඩ බද්ධ කෝණ. එහෙනම් 6x කියන්නේ 180යි. දෙපැත්තම 6ෙන් බෙදන්න. x කියන්නේ 30යි. ඔයා හොඳයිනේ. අමතකයි බලා ගන්න. ඔයාට අමතකයි නම් මම බලා ගන්න. හරිද? අපිට ඕනේ එක දවසෙන් ඔක්කොමනේ අර එක හීනෙන් එළි වෙන්නේ නැහනේ. අපි වැඩ කරමු. හරි. මට ආයතනයකින් ආරාධනාවක් ඇවිල්ලා තියෙනවා ලබන අවුරුද්දට සම්බන්ධ වෙන්න කියලා දිගටම ඔන්ලයින් නවත්තන්න නැති කට්ටියක් එකතු වෙලා යමු කියලා. ලබන අවුරුද්දේ ඉඳලා. එහෙම වුණොත් නොවැම්බර් මාසේ වගේ ඔයාලට කියන්නම්. ඔන්ලයින් පන්ති නවතින්නේ නැති ආයතනයක්. ඒ කියන්නේ කවමදාවත් ඔන්ලයින් පන්ති නවතින්නේ ඒ ආයතනයේ තියෙන ඔන්ලයින් විතරයිලු. අනිත් ඒ වගේ පන්ති කරනවනේ සර්. ඒත් එක්කම ඔන්ලයින් කවදාවත් නතර වෙන්නේ නැති ඔන්ලයින් එකක්. නැත්තම් ඉතින් දුර ඉන්න අය මට ආයේ දකින්න හම් වෙන්නෙත් නෑනේ. ඒකේ. හරි. මම යාළුවාට හා කිව්වා.
එයාලා නොවැම්බර් වගේ වෙනකොට විස්තර කියයි. කරනවා නම්. එයාලා කරේ නැතත් මම කරනවා. හරි. මෙන්න පස්වෙනි ගාන. අපි ගානේ කෑලෙන් කෑල අරයියා. දිග x පළල 3x ලු. චූටි දිග x ලු පළල 3x ලු. දිග x ලු පළල 3x ලු. ඍජු කෝණාශ්‍රලු. එනවා මදි. දිග x ලු පළල 3x ලු. දිග x ලු පළල 3x ලු අපි අංගවන්නේ. දිග x ලු පළල 3ක් ලු. අනිත් පැත්ත නේද? දිග පළල කිව්වම අනිත් පැත්තනේ සාමාන්‍යයෙන් ගන්න ඕන. දිග x පළල 3යි. දිග පමණක් මීටර් 2කින් වැඩි වෙන විදියට දිග පමණක් වැඩි වෙන විදියට අලුතෙන් කෑල්ලක් මේ වගේ අලුතෙන් කෑල්ලක් දැන් කියනවා දිග හා පළල ලකුණු කරන්න. ඔන්න නැන්දා. වැටෙන්න ආවරණය වන බිම් කඩේ වර්ගඵලය ඍජු කෝණාශ්‍රයක් ඉන්න වර්ගඵලය කියන්නේ දිග ගුණ කිරීම පළල. දිග දැන් කොච්චරයිද? x එකතු කිරීම 2යි. දිග x එකතු කිරීම 2යි. පළල 3යි. වරාණයෙන් එළියේ ඉන්න කෙනාගෙන් චූටි ඇතුලේ දෙන්නම මොනවද වෙන්නේ? එළියේ ඉන්න කෙනාගෙන් ඇතුලේ දෙන්නම මොකද වෙන්නේ? ಗುಣ වෙනවා. එළියේ කෙනාගෙන් ඇතුලේ දෙන්නම ಗುಣ වෙනවා. එතකොට x 3ෙන් 3යි x x දෙකෙන් sorry 3x ගෙන් 3යි x 3 දෙකෙන් 6යි. ඔය මොනවද ඔක්කොම මීටර වරාණ දාලා m දාමු. එතකොට මරු. එළියේ දැන් 6ට විතරක් නැත්නම් වරාණ දෙන්නේ නැත්නම් m ඉන්නේ 6ට විතරයි. එහෙම නැත්නම් ගෙනෙන්න 3ix m ධන 6im කියලා දාන්න තිබ්බා. මේක ලස්සන මදි. මේක ලියා සුළු කරන්න කියලා මේක සුළු කරන්න කිව්වෙ ඉන්න මෙහෙම දාන්න ඕන. සුළු කරන්න කිව්වෙ ඉන්න මෙහෙම දාන්න වෙනවා. ක්ලාස් එක තව විනාඩි 6ක් තියෙනවා. කවුරුත් කොහෙවත් යන්න එපා. තව විනාඩි 6යි. ඔයාට දැනනවද පැය එකමාරක් ගියා කියලා? පුතේ අපි කැමැත්තෙන් ඉන්න දේවල් වලට අපිට වෙලාව යනවා තේරෙන්නේ නැහැ. හිතන්න. ඔන්න ඔයා ටීවී අම්මා ඔන්න ඔයාට ගේම් එකක් ගන්න දෙනවා. දවසක් නම් පුතේ ඔන්න කතා කරන්න එපා. පැය භාගයයි ගේම් ගහන්න දෙන්නේ. ගේම් එක ගහන්න පටන් ගත්තාම ඔරලෝසේ කට්ට පිස්සුවෙන් වගේ දුවනවා. ඒ කියන්නේ කැමති දෙයක් කරද්දි වෙලාව යනවා තේරෙන්නේ. අම්මා කියනවා උදේට පැය භාගයක් භාවනා කරනවා. S2 පියාගෙන ඉන්නවා පැයක් විතර. ඇරලා බලන්න. විනාඩි 5යි දාව ගියේ. ඒ තාම විනාඩි 10ක්වත් ගිහිල්ලා නැහැ. මේක වෙන්න බෑ. දැන් පැය දෙකක් විතර මං හිටියා. අපි අකමැත්තෙන් කරනවා නම් අපි අපහසුවෙන් නම් කරන්නේ ඒක අපිට ඒකේ වෙලාව
නේද? යන්නේ වෙලාව යන්නේ අනේ ඉතර වෙන්නේ නැහැ මේ වෙලාව. හැබැයි අපි කැමති නම් ඒ කියන්නේ ඔයාලට මේකේ වෙලාව යනවා දැනෙන්නේ නැත්තම් නේද? පටගාලා වෙලාව යනවා නම් මේක ඉද්දි ඔයා පන්තිය කැමැත්තෙන් බාර අරන් ඉන්න. අම්මා බලෙන් වාඩි කරලා තිබ්බත්. එහෙම තමයි අපි හොයන්නේ. දැන් අපි ඒකේ ඊළඟ කෑල්ල අරන් එමු. සුළු කරන්න සජාතීය පද සමාන ජාතිය එක ගාවට ගන්න වෙන එක නේ. x අය y අය අරය තනියම. ඔන්න මම x අයව ගන්නවා 3යි x උයි ධන x උයි ඔක්කොම 4යි x y අය ධන අය 4යි ඍණ අය 3 දෙනයි. ධන හමුදාවෙන් 4යි ඍණ හමුදාවෙන් 3යි. එක ළඟට දැම්මාම මරාගෙන මැරෙනවා. ධන හමුදාවේ 4යි එක්කෙනෙක් විතරයි වැඩිපුර ඉන්නේ ධන හමුදාවෙන්. ඍණ 5 එනවා. මෙතන 1යි y යතන y විතරක් තිබ්බත් කමක් නැහැ. එක නැතුව y විතරක් තිබ්බත් කමක් නැහැ. ඍණ 1යි y නෙමෙයි මෙලික. ඇයි ධන අය 4යි ඍණ අය 3යිනේ. ධන හමුදාවෙන් 4 දෙනෙක් ඉන්න තැනකට ඍණ හමුදාවෙන් 3ක් ආවම මරාගෙන මැරෙනවා. වැඩිපුර ඉන්න අය ඉතුරු වෙනවා. වැඩිපුර ඉන්නේ ධන අය. වැඩිපුර හිටියේ ධන හමුදාවේ අය. ධන 4යි y ඍණ 3යි y. හරි. හොඳයි. අපි අන්තිම එක අරන් යමු. මේ පේපර් එකේ මෙච්චරයි කරන්න වෙන්නේ. සුළු කරන්න. චූටි ඔයා දන්නව නේද? සුළු කරනකොට එළියේ තියෙන කෙනාගෙන් ඇතුලේ දෙන්නම මොකද වෙන්නේ? එළියේ කෙනාගෙන් ඇතුලේ දෙන්නම මොකද වෙන්නේ? ಗುಣ වෙනවා. 3යි a 2යි b ඍණ 1. 3 2න් 6යි ab 3යි a 2යි b ගෙන් 3 2න් ඉලක්කම් ගුණ කරන්න 3 2න් 6යි ab ඍණ 3යි a ඍණ 1න් ඍණ 3යි a. ඒ 3යි a වගේ එකක් නේ. මෙතන ඍණ 3යි a 2යි b ගෙන් ගුණ වෙද්දි 3යි 2යි ගුණ වෙනවා a b ගුණ වෙනවා. ඊට පස්සේ කියනවා 3යි a 2යි b ඍණ 1 අගය හොයන්නලු. a කියන්නේ ඍණ 1යිලු. 3 ගුණ කිරීම මේ වෙනික ආදේශය කියන පාඩමෙන් 3 ගුණ කිරීම a කියන්නේ ඍණ 1යි නම් a වෙනුවට ඍණ 1. මේ මම ලියන්නේ මේක 3යි a 2යි b ඍණ 1. ගාණි කියනවනේ a කියන්නේ කවුද? ගාණි කියනවා a කියන්නේ ඍණ 1. 3 ගුණ කිරීම ඍණ 1. 2 ගුණ කිරීම b කියන්නේ 2 අඩු කිරීම 1. 3 ඍණ 1න් ඍණ 6 3යි නේද? ධනයි ඍණයි ගුණ කරාම ලකුණු මාරු වෙච්ච අය ගුණ කරාම ඍණ උත්තර. 3 ඍණ 1න් ඍණ 3යි. දෙවරක් 2 4යි. 4න් එකක් අඩු වුණාම ආය 3යි. ඍණ ආය 3යි. ධන ආය 3යි. ලකුණු මාරු වෙලා ගුණ වුණාම උත්තරේ ඍණ.
ලකුණු මාරු වෙලා ಗುಣ වුණාම උත්තරේ ඍණ. ධන දෙන්නෙක් ಗುಣ වුණත් උත්තරේ ධන. ඍණ දෙන්නෙක් ಗುಣ වුණත් උත්තරේ ධන. ධන ඍණ මාරු වෙලා ಗುಣ වුණොත් ධන ඍණ මාරු වෙලා බෙදුනොත් උත්තරේ ඍණ. හරි. අපි ඔය විශ්වාස කරලා අපේ ගැන ඔයාගේ යාළුවන්ට කිව්වා ඔයාට ගොඩක් ස්තුතියි. හරිද? ඔයාට අපේ පන්තිය ගැන මොකක් හරි නරකක් හිතෙනවා නම් සර් මේ පන්තිය මෙහෙම කරොත් වඩා හොඳයි කියලා ඔයාට හිතෙනවා නම් චූටි. ඔයාට පුළුවන් මෙන්න මේ අංකයට මට පණිවිඩයක් දෙන්න. මේ මගේ අංකය. මේ මගේ පුද්ගලික අංකය. මැසේජ් එක බැලුවේ නැත්නම් එක දිගට ගොඩක් සැරයක් කියවනවා සැරින් සැරේ වන්න පැයකට දෙකකට සැරයක් කියවන්න එතකොට උඩට ආවම මම කියනවා මට ගොඩාක් මැසේජ් එන හින්දා මේක මගේ පුද්ගලික අංකය WhatsApp මැසේජ් කරොත් ඔයාලට පිළිතුරක් ගන්න පුළුවන් කෝල් කරන්න එපා සර් ගොඩක් වෙලාවට ක්ලාස් වල පුළුවන් තරම් මැසේජ් යවන්න කියන්නේ වැඩි පුළුවන් තරම් මැසේජ් යවන්නේ කෝල් නොගෙන මැසේජ් කරන්න බලන්න පන්තිය නරකක් තියෙනවා නම් අඩුපාඩුවක් තියෙනවා නම් සර්ට කියන්න පන්තිය හොඳයි නම් අර ඔයා හදලා තියෙන ගෲප් වලට යාළුවෝ ටිකක් තව එකතු කරගන්න. ගෲප් හදපු නැති කෙනෙක් නම් තමන් ඉස්කෝලේ යාළුවෝ ටික දාලා ගෲප් එකක් හදාගන්න පුළුවන්. අපි අපේ පන්තිය හදමු. 9 අයියලාට පුළුවන් වුණා නම් ළමයි 2000ක් කරන්න. 2100ක් ඉන්නවා ලංකාවේ කතා කරන්න දෙයක් නැහැ. අපේ පන්තිය තමයි ලොකුම. ලයිව් වෙන ළමයි 2100ක් ඉන්නවා. YouTube බලන තව 2000 ගාණක් ඉන්නවා. දැන් 5000කට කිට් වෙන්නේ ඉන්නවා. 8 වසරේ තාම ලයිව් වෙන්නේ 800 ගාණයි YouTube එකෙන් 400 ගාණයි. අපේ 1000 ගාණයි. අපිට මේක වැඩි කරන්න පුළුවන්. මේක අපේ පන්තියනේ. මේක නිරෝෂණ සර්ගේ පන්තිය නෙමෙයි. මේක ඔයාගේ පන්තියක් විතරක් නෙමෙයි. මේක අපි දෙකොල්ලොන්ගේම පන්තිය. මේක ඔයාලානේ ගෙනාවේ ළමයින්ට පණිවිඩය කියලා ඔයාලානේ පන්තිය උඩට ගෙනාවේ. නේද? එතකොට යුතුයකම කියලා දෙයක් තියෙනවා. දැන් අලුතෙන් ආපු පැටවුන්ට පුළුවන් තමන්ගේ යාළුවන්ට මේක ගැන කියන්න. සර් නරකයි නම් ඒක යාළුවන්ට නෙමෙයි ඒක කියන්නේ සර්ට. සර් හොඳයි නම් ඒක කියන්නේ යාළුවන්ට. හරි. හරි. මේකේ එක කොටසේ උත්තර පුතේ YouTube එකේ තියෙනවා. අපේ YouTube නාලිකාවේ link එක මම මුලිනුත් දැම්මා. මම ආයෙ දාන්නම් chat එකට. ඒකට ගියාම grade 8 වෙනම එකක් තියෙනවා. ඒකෙන් ඔයාලට කිසිම ප්‍රශ්නයක් නැතුව හොයා ගන්න පුළුවන්. මම ඒක දාන්නම්. හරි. මෙතන ප්‍රශ්නයක් අහලා තියෙනවා පුතේ මේ ඔයා පොඩ්ඩක් පටලන් ඉන්නේ නේ නික මේ ඔයා පටලන් ඉන්නේ මෙතන දෙවරක් දෙක 4යි 4න් එකක් අඩු කරාම මෙතන ඉන්නේ ධන 3ක් ධන 3යි ඍණ 3යි ගුණ වෙන්නේ පරාන් ඇතුලේ ඍණ 3ක් නෙමෙයි 4 දෙනෙක්ගෙන් එකක් අඩු වෙලා ධනයි 4 දෙනෙක්ගෙන් එකක් අඩු වෙලා හරිද හරි එක්කෙනෙක් එක මැසේජ් එකක් එක සැරයක් දැම්මොත් ප්‍රමාණවත්. එහෙනම් ඔන්න ඔයාලා හැමෝටම මයික් එක ඔන් කරන්න සර් අවස්ථාවක් දෙන්නම්. හරිද? හොඳයි නම් නරකයි නම් ඕන දෙයක් කියාගෙන අපි පරිස්සමට ගිහිල්ලා මේක ඉවර කරගමු. හරි?